Right. Good morning, children. The සමහර අයට එන්න වෙන්නේ නැහැ කියලා කිව්වා මේ ක්ලාසස් තියෙන නිසා වීඩියෝස් ඉල්ලුවා. තව කීප දෙනෙක් කතා කරා මේ අපි ක්ලාස් වලට ආපු ළමයි කීප දෙනෙක් සමහර අය සබ්ජෙක්ට්ස් මාරු කරපු අය ඉන්නවා. ඒ නිසා අපි ක්ලාස් එක පටන් ගමු. සමහර අයගේ දැන් සමහර ළමයි කීප දෙනෙක් ටිකක් බය වෙලා තියෙනවා ලිට් කරන්න. ඉතින් එහෙමයි තියෙන්නේ. සමහර දැන් මමත් දැන් ක්ලාස් එකක් සාමාන්‍ය ලීඩ් කරනකොට ඉස්කෝලෙත් එහෙමයි. ලීඩ් කරන්න පුළුවන් මට්ටමේද කියලා අපි ඉස්සෙල්ලා බලලා එයාලගේ ලැන්ග්වේජ් එක හොඳ නම් ලැන්ග්වේජ් එකට සඩු නම් අපි ලීඩ් කරන්න කියනවා. එහෙම නැත්නම් තමයි කරන්න එපා කියන්නේ. දැන් සමහර අය බය වෙනවා මුලින්ම. දැන් මම මේ පන්ති නම් එහෙම කරන්න බැරි මට්ටමේ අය නෑ. හරි. මම කරමු පන්ති කියන හිටපු අයගෙත් අතරත් ඒවල සමහර අය ටිකක් බය වෙනවා ලකුණු අඩු නිසා. එකට මේක ලකුණු අඩු වෙච්ච ගමන් බය වෙනවා. අනිත් ටාගට් එක 9 A's තියෙනකොට තව බය වෙනවා. ඉතින් ඒක නිසා තමයි අර ගොඩක්ම බය වෙන්නේ. මගේ අයිඩියා එක නම් මේකයි. කියන්නේ ඔයාලට ලීඩ් කරලා එකක් ගන්න පුළුවන් බැරි නෑ. හැබැයි ඒක ටිකක් අමාරුයි. හරි. ඒක බොරු කියන්න ඕනේ නෑ. අපි ටිකක් මහන්සි වෙන්න ඕනේ ලීඩ් වලට එකක් ගන්න පුළුවන්. ලීඩ් වලට ඒ ගන්න ළමයි ඕන තරම් ඉන්නවා. හැබැයි අනිත් සබ්ජෙක්ට් එකේ එකක් ගන්නවා වගේ ලේසියෙන් ගන්න බෑ. ටිකක් මහන්සි වෙන්න ඕනේ. හරි. ස්ටඩි කරන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ, ලියන්න ඕනේ. එහෙම කරොත් පුළුවන්. ඉතින් ඒක අයිඩියා එක තමයි දැන් ඔය ඇඩ්වාන්ස් ලෙවල් වලට ඔයාලා මොනවා කරත් සමහරට ඇඩ්වාන්ස් ලෙවල් වලටත් ඔයාලා ලිටරේචර් කරන්න පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. කොහොම කරත් අන්තිමට ඔයාලගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඉම්ප්‍රූව් වෙනවා. හරිද? මොකද හේතුව you read a lot ඔයාලා ගොඩාක් කියවනවා and it develops your vocabulary. ඔයාලගේ vocabulary එක වැඩි වෙනවා. ඒකට ඔයාලා කොහොමත් ඕනම විෂයක් කරත් ඇඩ්වාන්ස් ලෙවල් වලට ඒක ඔයාලගේ ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකේදී ඒක පේනවා. දැන් මම ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකක් කරන නිසා ගොඩක් ඒක පේනවා. ගොඩක් ඉංග්‍රීසි ලිටරේචර් කරපු ළමයි ඉංග්‍රීසි වලින් අනිත් අයට ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක ඉතින් මම බල කරේ නෑ. මට කෝල් කරලා කීප දෙනෙක්. ඒක යාලා ගන්න ඩිසිෂන් එකක් තීරණයක්. ඒකයි මම එයාටත් කිව්වා එයාට කරන්න බැරි නෑ. එයාට කරන්න පුළුවන්. හැබැයි කරන්න බැරි කෙනෙක් නම් මම කෙලින්ම කියනවා එයාට කරන්න බෑ. විෂය මාරු කරන්න කියලා. එහෙම නැති අයට මම කරන්න පුළුවන් මට්ටමේ අයට කරන්න කියලා තමයි කියන්නේ. හරිද? රයිට්. ඒක නිසා බය වෙන්න එපා සබ්ජෙක්ට් එකට. හරිද? ඒකට බය වෙන්න එපා. උනන්දු වෙලා කරන්න. එතකොට ඔක කරන්න පුළුවන්. කරන්න ඒ කියන්නේ බැරි නෑ කරන්න පුළුවන්. ටිකක් අමාරුයි. අනිත් විෂයන් වලට ටිකක් අමාරුයි. right. Today we are going to start a new poem. It is given in term 1 grade 11 in our syllabus breakdown. අපේ syllabus breakdown එකේ grade 11 වල term 1 වලට තමයි ඒක දීලා තියෙන්නේ. තව අපිට poems කීපයක් කරන්නත් තියෙනවා. 10 වල අන්තිමේ poems දෙකක් වගේ මම මතක විදියට. අපි ඉක්මනට කරමු මේ ටික. ඒක නිසා රිචඩ් කොරි poem එක අපි අද කරන්නේ. poem එක ටක් ගාලා විනාඩියක් poem එක බලා ගන්න.
right? We are going to do this poem, Richard Cory. This one, this is the poem, Richard Cory. Oh, and it was written by Edward Arlington Robinson. Edwin Arlington Robinson. And he was an American writer. Yeah, American poet කෙනෙක්. හරිද? පළවෙනි දේ තමයි he was born in 1870 වගේ මට මතක. 1870 69 අන්න ඒ වගේ අවුරුද්දක්. හරිද? And he was an American poet. හරිද? Like in our syllabus we are given English poets. හරිද? අපිට දීලා තියෙනවා English poets ලා ගැන. English poets ලා කිව්වම ගොඩාක් අපි කතා කරන්නේ poets from Britain. Britannian in අය. And we are also given certain poems and short stories from that are included in American literature. ගොඩක් වෙලාවට American literature කියලා අපි literature types වර්ග කීපයක් තියෙනවා. English literature එකයි ඊට පස්සේ American literature කියලා අපි වෙනමත් කතා කරනවා. හරිද? ඉතින් American literature ගත්තාම ගොඩක් ලොකු history එකක් නැහැ. يعني 1800 ගණන් වලින් පස්සට වගේ වෙන තමයි අපි ගොඩාක් American literature ගැන කතා කරන්නේ. හැබැයි English literature එක අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට මම කියනවා Britain වල. England වල අපි කතා කරන literature ඒක ගොඩාක් ලොකු history එකක් තියෙනවා. හරිද? ඉතින් American literature වල අපි ගොඩක් වෙලාවට Ernest Hemingway අන්න ඒ වගේ writers ලා ගොඩාක් කතා කරනවා. හරිද? ඒකට American poet කෙනෙක් and he faced lot of difficulties in his childhood. ගොඩාක් අමාරුකම් වලට ලක් වුණා කියලා කියනවා එයාගේ ළමා කාලේ because his parents were expecting a girl. බලාපොරොත්තු වෙලා තියෙන ගෑනු ළමෙක් හම්බෙයි කියලා. ඒ වුණාට මෙයා පිරිමි ළමෙක් ලැබුණාම ගොඩාක් දෙමව්පියෝ කැමති වෙලා නැහැ මෙයාට. ඒ නිසා ළමා කාලය ගොඩක් සතුටින් ගත කරපු ළමා කාලයක් නෙමෙයි. හරිද? ගොඩාක් difficulties තිබිලා තියෙනවා. Because of that his poems often reflect dark pessimism. Because of these difficulties, most of his poems, most of his writings shows us dark pessimism. Dark කියවම අඳුරු, pessimism කියන අපි pessimistic කියවම අසුබ දේවල්. හරිද? Lot of poems are about death and failed lives. So most of his poems are concerned with death and failed lives. අසාර්ථක වෙච්ච ජීවිත මරණය ගැන ගොඩාක් තියෙනවා. මොකද හේතුව අර එයාගේ poem එක ගොඩක් කලා pessimistic. කියනවා අසුබවාදී පැත්තට බරයි. ඒකට හේතුව වෙන්නේ නැති කියලා කියනවා the difficulties he faced during his childhood.
ගොඩක් කලාවට ළමා කාලය නිසා හරිද ළමා කාලේ තිබ්ච අමාරුකම් හින්දා මේක වුණයි කියලා කියනවා and he remained a bachelor throughout his life ඒ කියන්නේ he didn't marry කසා විවාහ වුණේ නැහැ bachelor කෙනෙක් විදිහට තමයි හිටියේ I think he passed away in 1935 වගේ යා නැති වෙලා තියෙනවා ආයු කාලය 65ක් වගේ අවුරුදු හරි ඒ වගේ කාලයක් තමයි ජීවත් වෙලා තියෙන්නේ and that is something about the writer ගැන තමයි පොඩි විස්තරයක් කිව්වේ ඉතින් you do not need to remember these things මේවා මතක තියාගන්න ඕනේ නෑ හරිද මේක අර background information වගේ ඔයාලට දැනුවත් වෙන්න හොඳයි මේවා මතක තියාගන්න ඕනේ නෑ හරිද poem එකක් අපි appreciation එකක් ලියන්න කිව්වම ඔයාලට paper එකට ඔයාලගෙන් expect කරන්නේ writer ගැන ලියන්න හරිද writer ගැන ඔයාලා දැනගෙන ඉන්න එක හොඳයි කියන්නේ මම කිව්වේ දැන් මෙයාගේ අපි මේ කරන poem එකෙත් ගොඩක් වෙලාවට අර pessimistic feeling එකක් එනවා අන්තිමට හරි මොකද it also concerned with death a failed life හරි ඒක නිසා right now let's look at the poem එක බලලා ඉමු right Richard Cory whenever Richard Cory went downtown we people on the pavement looked at him he was a gentleman from soul to crown clean favored and imperially slim and he was always quietly arrayed and he was always human when he talked but still he fluttered pulses when he said good morning and he glittered when he walked and he was rich yes richer than a king and admirably schooled in every grace in fine we thought that he was everything to make us wish that we were in his place so on we worked and waited for the light and went without meat and cursed the bread and Richard Cory one calm summer night went home and put a bullet through his head now that is the poem so in the poem we hear about a person who is very handsome he looks very good in his appearance and he is well educated well mannered and he is rich ඉතින් යා poem එකේ අපිට එනවා යා බොහොම ඔව් හරි ඉතින් එයාගේ දැන් poem එක අපි කියවනකොට අපිට තේරෙන්නේ තමයි this person Richard Cory seems to have everything he is wealthy he is well mannered he is very good looking very a handsome person and he seems to have everything හැමදේම තියෙනවා but finally he committed suicide අවසානයේදී suicide කරගන්නවා හරි and that is a question we need to answer ඒක තමයි අපි answer කරන්න question එක අපි හිතන්න ඕන දේ why did he commit suicide එයා තමන්ගේ සියදිවි හානි කරගත්තේ හරිද ඉතින් ඔයාලා ඒක හිතේ තියාගෙන poem එක කියවුවොත් අපිට poem එක ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් ඔව් අපි දැන් බලමු මේකේ
line by line කියවලා බලමු. Whenever Richard Cory went downtown. Downtown means මොකද downtown කියන්නේ? Downtown is an American word. Downtown කියන්නේ American word එකක්. ඒකට British අය පාවිච්චි කරනවා අඩුයි. British English we use the phrase city center. British English වල පාවිච්චි කරනවා city center කියන phrase එක. Downtown කිව්වහම the busiest part of the city. The busiest part of the city. Downtown. හරිද? ඒතර downtown කියන්නේ නගරේ කාර්යබහුල ප්‍රදේශයක්. Downtown. ඒකට අපි British English අපි සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න British English නේ හරිද? අපේ syllabus වල ඉන්නේ British English ගොඩක් වෙලාවට. British English වල අපි පාවිච්චි කරන city center කියන word එක downtown කොහම the busiest part of the city. එතකොට whenever Richard Cory went downtown, whenever means every time. Every time Richard Cory goes to the city, we people on the pavement looked at him. Now that line is very significant. ඒක ගොඩක් වැදගත්. We people on the pavement. ඒ කියන්නේ we the people who are on the pavement. People on the pavement. කිව්වහම idea එක මොකක්ද දෙකකින් කියන අදහස? Those are like symbols. ඒවා හරි symbols වගේ. It tells us something. එකෙන් දෙයක් කියනවා අපිට. We people on the pavement කිව්වහම අපි pavement එකේ ඉන්න අය. It shows us the poverty that these people are very poor. Pavement එකේ ඉන්න අය. And we can also say that these people are very common people. ඒ කියන්නේ ordinary people. සාමාන්‍ය මිනිස්සු. Poverty or common කියන්නේ ගොඩක් වෙලාවට අපි කියන ordinary සාමාන්‍ය මිනිස්සු. එහෙම නැත්නම් common පොදු අය. හරිද? එතකොට we people on the pavement. We මේ අය තමයි narrators ලා poem එක කියන්නේ we. ඒ අය මොන වගේද? We people on the pavement කිව්වහම එතකොට we අපි මොන වගේද? Poor. We are very poor because we live on the pavement. අපි pavement එකේ ජීවත් වෙන අය කියන අදහස එනවනේ. හරිද? We are poor. And we are ordinary people. අපි සාමාන්‍ය මිනිස්සු. Ordinary people. හරිද? ඒතර ඒක idea එක තමයි when Richard Cory goes to the town, ordinary people or the people who are very poor, they looked at him. කටි Richard Cory දිහා බලනවා. Looked at him. We people on the pavement looked at him. පියා දිහා බලනවා. He was a gentleman from soul to crown. He was a gentleman. එයා මහත්මයෙක් from soul to crown. Soul කියන්නේ soul කියනෝනේ අපි කකුලේ අඩියට soul. Crown කියන්නේ ඔළුවට මේ ඔළුවේ දාන්නේ අපි crown එක. එතකොට
soul to crown කොහම head to foot කියන එක. උඩ ඉඳලා පහළටම ඔහු gentleman කෙනෙක්. හරිද? ඒ කියන්නේ he is a complete gentleman. එයා සම්පූර්ණයෙන් මහත්මයෙක්. Clean favored and imperially slim. Clean favored means clean favored කිව්වහම ඒ කියන්නේ tidy in appearance කියන එක. හරිද? Clean favored කිව්වහම very clean in appearance. In his outward appearance, Richard Cory is very clean and very tidy. හරි පිළිවෙලයි. පිළිවෙලයි neat appearance එකක් තියෙනවා. හොඳ පෙනුමක් තියෙනවා. And imperially slim කියන්නේ කෙට්ටුයි කියන එක කෙට්ටුයි ගහම අපිට එන positive idea එකක්. ඒ කියන්නේ good looking කියන එක. හරිද? එතකොට in idea එක තමයි by his appearance he is very good looking. He is handsome and he is very tidy and he is very clean. හරිද? So he is a gentleman. He is a complete gentleman. එයා සම්පූර්ණ මහත්මයෙක්. හරිද? That is the idea we means the people on the pavement get about Richard Cory when they see him. Richard Cory දැක්කහම එන impression එක idea එක. So it is a very positive idea and very admiring one. Admiring කියන ගොඩාක් කැමැත්තක් ඇති වෙනවා. ගොඩාක් ලොකු කැමැත්තක් ඇති වෙනවානේ මේ වගේ කෙනෙක්. පෙනුම හොඳයි. හොඳ gentleman කෙනෙක්. handsome හොඳට ඇඳලා ඉන්නවා. ඒ වගේම හොඳ පෙනුමක් තියෙනවා. ඉතින් the people on the pavement get a very positive idea about Richard Cory. හොඳ positive idea එකක් එනවා. මෙන්න මේ වගේ කෙනෙක් කියලා. Now the second stanza, he was always quietly arrayed. Quietly arrayed Muhammad. Quietly arrayed. Quietly arrayed means dressed in fine clothing කියන එක. Dressed in fine clothing. අර මම කලින් කිව්වා very tidy very neat කියන අදහස. හරිද? Dressed in fine clothing. Well dressed. Very tidy. And he was always human when he talked. Human කියන්නේ කතා කරනකොට very human. ඒ කියන්නේ he is well mannered. හොඳ ගති ගුණ තිබුණා. Like a human. හරිද? And he always human when he talked. එයා කතා කරනකොට හරි human කෙනෙක්. මානුෂිකව හොඳට කතා කරනවා. ඒ කියන්නේ he had very good manners. හොඳ ගති ගුණ තිබුණා. එතකොට when we hear these things we in our mind හිතේ it gives us a very positive very good impression about Richard Cory. අපිට එනවා ගොඩාක් හොඳ impression එකක් Richard Cory ගැන. ඒ කියන්නේ පෙනුමත් හොඳයි ඔක්කොම හොඳයි. ඔක්කොම මේ හොඳට ඇඳලා ඉන්නවා. ඒ වගේම හොඳ qualities තියෙනවා. Always human when he talked. But still, the next line, but still he fluttered pulses when he said good morning.
but still he fluttered pulses. And may I he talked with when he talked he is very human. Hari human hari බොහොම හොඳින් කතා කරන. But still ඒ වුණාට there's a lack in his personality. එයාගේ personality එකේ පොඩි අඩුවක් තියෙනවා. Fluttered pulses. Flutter කියන්නේ ගැහෙනවට. Flutter කියන්නේ මොන හරි දෙයක් ගැහෙනවට අපි කියනවා flutter. Fluttered pulses කියන්නේ එතකොට එයාගේ අර he wanted to talk with these ordinary people. සාමාන්‍ය මිනිස්සුත් එක්ක යාර කතා කරන්න උවමනාව තිබුණා. හරිද? That is why he was human when he talked. කතා කරනකොට ගොඩක් මිනිස්සෙක් විදිහට කතා කරන මානුෂිකව. But still ඒ වුණාට but he still fluttered pulses when he talked. හැබැයි එහෙම කතා කරන වෙලාවටත් එයාගේ තියෙන පොඩි ඩිෆෙක්ට් එකක් අඩුවක්. මොකද හේතුව flutter pulses කියන්නේ ටිකක් ගැහෙන ගතියක්. හරිද? fluttered pulses ගහම එතකොට අදහස අර අපි කියන්නේ චකිතයක් ඇති වෙනවා. හරි? කතා කරන්න යනවා ඒ වුණාට කතා කරන්න ගියාට එයාගේ personality එකේ තියෙනවා there's a lack in his personality. Personality එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? lack in his personal lack අඩුවක් තියෙන පෞරුෂත්වයේ මොකද එයා කතා කරන්න ගියහම පොඩි චකිතයක් ඇති වෙනවා. අනිත් අයත් එක්ක. ඒකයි කියන්නේ but still he fluttered pulses when he said good morning. කියන්නේ he is very human and he wanted to communicate with these ordinary people, but when he said good morning ඒකට good morning කියනකොට there's a අපිට පේනවා it seems that he is afraid. පොඩි චකිතයක් බයක් තියෙනවා පේනවා. ඒක fluttered pulses. But still he fluttered pulses when he said good morning and he ඔය කියන්නේ අර fluttered pulses from a state of excitement එහෙම නැත්නම් confusion. පොඩි ව්‍යාකූලත්වයක් තියෙනවා වගේ. good morning කියනකොට there seems to be a certain kind of confusion within himself. එයාගේ ඇතුළේ මොන හරි ව්‍යාකූලත්වයක් තියෙන බව පේනවා. fluttered pulses. ඇයි එහෙම වෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. හරිද? එයා ඒ කියන්නේ he wanted to communicate with these people but when he said good morning there seems to be a certain kind of confusion within himself. එයාගේ ඇතුළෙන් පොඩි confusion එකක් තියෙනවා වගේ පේනවා. පැටලී සාගත ව්‍යාකූලත්වයක්. හරි? එහෙම වෙන්නේ ඇයි කියලා අපි ඉස්සරහට කතා කරමු. දැන් මේ බැලුවාම එතකොට එයාගේ outward appearance එකෙන් එයා very handsome, very neat. හරි? And he has good manners. ඔක්කොම දේවල් තියෙනවා. And he glittered when he walked. Glitter කියන්නේ shine කියන තේරුම දිලිසෙනවා කියන එක. එතකොට glittered when he walked කිව්වහම hyperbole එකක් අතරම exaggeration එකක්. ඇවිදිනකොට දිලිසෙනවයි කියලා කියන අදහස. ඔක්කොම positive image එකක් දෙන එකනේ අපිට හදන්නේ. හරිද? මෙයා අර මම කලින් කිව්ව දේ ඒ කියන්නේ එයා very handsome and he has good manners හොඳ ගති ගුණ තියෙනවා and a complete gentleman හොඳ මහත්මයෙක්. හරිද? ඒතර glittered when he walked වම ඇවිදිනකොට දිලිසෙනවයි කියන එක ඒක hyperbole එකක් exaggeration එකක් අතිශෝක්තියෙන් දෙයක් කියන්න හදනවා. ඊළඟට අපි next stanza. And he was rich, yes, richer than a king.
ඊළඟට කියනවා he was rich. තව quality එකක් රිචඩ් කොරීගේ. ඒක මොකද්ද? කලින් අපි කිව්වේ එයා ගොඩාක් a good looking, very handsome person who is very human. Now it tells us දැන් අපිට කියනවා that he is very rich. ඒ වගේ මෙයා ගොඩාක් wealthy. ධනවත් කෙනෙක්. richer than a king. richer than a king කොහම ඒක hyperbole එකක් ඒ කියන්නේ. exaggeration එකක්. රජ කෙනෙකුටත් වැඩිය පොහොසත්. And admirably schooled in every grace. Admirably schooled in every grace means එතන කියන්නේ he කියන්නේ he know how to greet others. අනිත් අයට greet කරන්නේ කොහොමද? ඒ කියන්නේ he knows how to behave politely and pleasantly in front of other people. අනිත් මිනිස්සු ඉස්සරහා කොහොමද හැසිරෙන්නේ කියලා එයා ඉගෙනගෙන තියෙනවා. හරිද? Admirably schooled in every grace කියලා කියන්නේ he is polite, he knows how to behave politely and pleasantly in front of others. අනිත් අයත් එක්ක ඉස්සරහා හැසිරෙන්නේ කොහොමද කියලා ප්‍රසන්නව හොඳින් හැසිරෙන්නේ කොහොමද කියලා එයා දන්නවා. In fine means at last. In fine කියන්නේ at last කියන එක අවසානයේදී. We thought that he was everything to make us wish that we were in his place. And finally we thought අවසානයේදී මොකද වෙන්නේ? These narrators මේ අපිට poem එක කියන අය නැත්තම් people on the pavement එකේ ඉන්න අය poor people, ordinary people, they thought that Richard Cory is a role model. කට්ටිය හිතුවා රිචඩ් කොරි කියන්නේ role model එකක්. ඒ කියන්නේ අපි role model එකක් කිව්වහම අර අපි role model එකක් කොහොම අපි ආදර්ශයට ගන්නේ. මෙන්න මෙයා වගේ වෙන්න ඕනේ කියලා. හරිද? ඒතර රිචඩ් කොරි දැක්කම මේ කට්ටිය හිතුවා we thought that he was everything. අපි හිතුවා එයා තමයි හැමදේම. මොකද හේතුව he seems to have everything. He is wealthy, he is handsome, he is well mannered and everything. හැමදේම තියෙනවා. හරිද? So poor people or the ordinary people, they wanted to be like Richard Cory. ඒ කට්ටියටත් ඕන රිචඩ් කොරි වගේ වෙන්න. හේතුව they thought that Richard Cory has everything. ඒ කට්ටිය හිතුවා රිචඩ් කොරිට හැමදේම තියෙනවා. To make us wish that we were in his place. ඒ කට්ටිය wish කරා කාගේ place එකට යන්නද? They wanted to achieve the social standards of Richard Cory. Richard Coryගේ social standards ඉහළට යන්න ඒ කට්ටියට ඕන වුණා. Richard Cory වගේ වෙන්න. Right, last stanza. So on we worked. So to achieve the higher standards, or to achieve the standards enjoyed by Richard Cory. Richard Coryගේ තත්ත්වයට යන්න. We worked. අපි මොකද කරේ? අපි වැඩ කරා. Awaited for the light. Awaited for the light කියන්නේ waited කියන්නේ බලාගෙන හිටියා. Waited for the light කියන්නේ අපි ඊළඟ දවස් එනකම් බලන් හිටියා. Waited for the light එළිය වැටෙනකම්. මොකද හේතුව වැඩට යන්න. We worked and waited for the light. අපි වැඩ කරලා බලාගෙන හිටියා ඊළඟ දවස් එනකම්. මොකද හේතුව ඊළඟ දවසෙත් වැඩ කරන්න. And went without meat and cursed the bread. Went without meat. Meat කියන එකෙන් අදහස් වෙනවා proper food කියන එක. We didn't eat proper food because it is expensive.
ඒවා මිල වැඩි. හරිද? they wanted to save more money. සල්ලි ගොඩක් ඉතුරු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා they didn't buy proper food and cursed the bread and they ate කටිය meat වෙනුවට ගත්තේ bread පාන් inexpensive මිල අඩුයි. හරිද? and they cursed the bread. curse කරනවා කියන්නේ ශාප කරනවා. cursed. why did they curse the bread? ඇයි curse කරේ මේ පාන් වලට? මොකද හේතුව the bread which they ate they were day old bread. ඒවා ගොඩක් පරණ කෑම. day old bread, that is why they cursed. ඒවා හරියට කන්න හොඳ කෑම නෙමෙයි. හරිද? we went without meat and cursed the bread. They didn't get proper food because it was expensive. And instead of that, they ate bread which is very inexpensive, මිල අඩුයි, but low in quality. උනට ගති quality එක හොඳ නෑ. ඒක නිසා තමයි curse the bread. ඇයි ඒකට ශාප කරේ? මොකද ඒක පාන් ගත්තා. මේ පාන් හොඳ නෑ. ඒ කියන්නේ proper food හරි කෑම ගත්තේ නෑ. මොකද හේතුව අපිට අන්තිමට කියන්න තියෙන ඒකනේ. They didn't got or ate proper food because it was expensive. They wanted to save more money and to be like Richard Corey. සල්ලි ඉතුරු කරන්න රිචඩ් කොරි වගේ වෙන්න ඕන වුණා. ඒ නිසා worked hard. ගොඩාක් වැඩ කරා. හරිද? ගොඩාක් වැඩ කරා. කෑම හරි කෑමක් ගත්තෙත් නෑ. මොකද හේතුව to achieve the social standards of Richard Corey. රිචඩ් කොරි වගේ ඒ තත්ත්වයට යන්න, ඒ social standards achieve කරන්න. ඒ සමාජ තත්ත්වයට යන්න. හරිද? Next line. And Richard Corey, one calm summer night, went home and put a bullet through his head. And what happened to Richard Corey? Richard Corey ට මොකද උනේ? One calm summer night, went home and put a bullet through his head. එයා ගෙදර ගිහිල්ලා put a bullet through his head කියන්නේ ඔළුවට වෙඩි තියාගත්තා. කියන්නේ committed suicide. එයා සියදිවි හානි කරගත්තා. committed suicide. සියදිවි හානි කරගත්තා. එතකොට තමයි අපේ question එක, why did he commit suicide? අයියා සියදිවි හානි කරගත්තේ because he seems to have everything. හැමදේම තිබුණා. He is handsome, he is wealthy, he is well mannered, he is schooled in every grade scale. He knows how to behave politely and pleasantly. So what is lack in him? මොකක්ද එයාගේ තියෙන අඩුව? හරිද? ඒක තමයි අපි හොයන්න ඕනේ. මොකක්ද එයාගේ තියෙන lackness අඩුව? මොකක්ද කියන්නේ? මොකද හේතුව රීසන් එක ගත්තාම එතකොට දැන් pavement එකේ ordinary people එහෙම නැත්නම් poor people, they wanted to be like Richard Corey. කටේ රිචඩ් කොරි වගේ වෙන්න ඕන උනා. ඒ කටේ ගොඩක් මහන්සි වුණා රිචඩ් කොරි වගේ වෙන්න. and finally what happens? මොකද අන්තිමට වෙන්නේ රිචඩ් කොරි suicide කරගන්න. හරිද? ඉතින් එතකොට අපිට කියවන අයට එන අයිඩියා එක තමයි, why did Richard Corey commit suicide? ඇයි රිචඩ් කොරි සියදිවි හානි කරගත්තේ? මොකක්ද ඒකට තියෙන රීසන් එක? හේතුව මොකක්ද? හරිද? ඒක අපි බලමු poem එකේ. හරිද? ඒකේ රිචඩ් කොරි commit suicide කරගන්න හේතුව තමයි, දැන් ඔයාලා හිතන්නේ මොකක්ද හේතුව කියලා? රිචඩ් කොරි suicide කරගන්න මොන වගේ රීසන් එකක්ද ඇත්තේ?
ඇයි රිචඩ් කොරේ සූසයිඩ් කරගන්නේ? ලහිරු කියන්න බෑ මොකක්ද හේතුව වෙන්නේ නැත්තේ? රීසන් එක අනේ මන්ද කියලා හරියන්නේ නැහැ. මොකක් හරි රීසන් එකක් කියන්න ඕන. මොකක්ද හේතුව වෙන්නේ නැත්තේ? දුල්මිනි මොකද හිතන්නේ? ඇයි යා සූසයිඩ් කරගන්නේ? නෙත්නි දැන් සොසයිටි එකේ ඉන්න අනිත් අයටත් එයා වගේ වෙන්න ඕනේ. ඒ වුණාට එයා එකපාරටම වෙඩි තියාගන්න එක පැරඩොක්ස් එකක් ඇත්තටම. ක්ලයිමැක්ස් එක කියන්නේ මේ පොයම් එකේ තියෙනනේ ක්ලයිමැක්ස් එකක්. ක්ලයිමැක්ස් එක තමයි රිජෙක්ට් කොරි සූසයිඩ් කරගන්න එක. ඒක පැරඩොක්ස් එකක්. හේතුව පැරඩොක්ස් එක තමයි අර he seems to have everything. He's well educated, well mannered, he's wealthy and he seems to have everything but finally he committed suicide. හරිද? and he does the opposite what we expect. අපි කර බලාපොරොත්තු වෙන දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්නේ. ඒක පැරඩොක්ස් එකක්. හරි? ඒ වගේ මොකද හිතන්නේ අනිත් අය? දැන් මෙන්න මෙහෙමයි එක. හරිද? දැන් මට හිතන දේ මම මේක ගැන කිව්වොත් කියන්නේ Richard Corey, although he seems to have everything, හරිද? there wasn't happiness within himself. එයාගේ හිත ඇතුලේ happiness කියන එක නැහැ. සතුට කියන එක එයාගේ නැහැ. හරිද? හේතුව තමයි දැන් අයිඩියා එක තමයි although the people in the pavement or the poor people they don't have money, they have friends, they have relatives, they have companions, and there are so many people to talk with them. එයාත් එක්ක කතා කරන්න ගොඩාක් මිනිස්සු ඉන්නවා. හරිද? but when we compare them with Richard Corey, අපි ඒක compare කරනකොට Richard Corey එක poem එක කියන අපිට අහුවෙනවා Richard Corey led very isolated life, led a very isolated life. isolated කොහම තනි වුණ ජීවිතයක් ගත කරේ. he didn't have friends, he didn't have relations and he didn't have companions. So there was no one to communicate with him. එයාත් එක්ක communicate කරන්න කවුරුත් නැහැ. හරිද? අර ඒක අනිත් පැත්ත තමයි although the people in the pavement they are very poor but they have people to communicate with. කටට communicate කරන්න මිනිස්සු ඉන්න ඕන තරම්. කතා කරන්න, තමන්ගේ දේවල් කියන්න. but Richard Corey, although he is wealthy, he didn't have friends. යාළුවෝ නැහැ. relations ලා නැහැ. හරිද? so there was no one to communicate with him and he tried to communicate. once he tried to communicate with these ordinary people. සාමාන්‍ය මිනිස්සුත් එක්ක try කරා communicate කරන්න, to build up a communication, to build up a relationship with them, but the people on the pavement they didn't understand Richard Corey. Richard Corey try කරා මෙයාත් එක්ක to be friends with them, මෙයාත් එක්ක යාළු වෙන්න, ගිහිල්ලා කතා කරන්න, හරි good morning කියන්න. ඒ වුණාට ඒක people on the pavement they couldn't understand that Richard Corey has a problem like this. ඒ කට්ටියට හිතා ගන්න බැරි නෝ Richard Corey මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරිද? එහෙම තමයි ඒක හරියට අර අපි clown's wife poem එක කරානේ ඒකෙත් ඒ වගේ. අපි කර duality personality එකේ duality ගතිය දැන් outward එළියට පෙන්වන එක නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඒ වගේ තමයි. outward appearance එක ගත්තාම Richard Corey බොහොම complete. හොඳට ඇඳලා ඉන්නවා, හොඳට සල්ලි තියෙනවා, හොඳ qualities තියෙනවා.
but within himself හිත ඇතුලෙන් ගත්තාම ගොඩක් වෙලාවට there was no happiness within himself. හිත ඇතුලෙන් සතුටක් නැහැ. මොකද හේතුව the reason is that he doesn't have anyone to communicate with him, communicate කරන්න, to tell his ideas, එයාගේ අදහස් කියන්න. there was no one. කවුරුවත් නැහැ. හරිද? that is why he committed suicide. ඒක නිසා තමයි අන්තිමට suicide කරගන්නේ. හරිද? ඉතින් ඒක තමයි අපි ඔය poem එක පුරාම දකින්නේ. මොකද හේතුව රිචඩ් කොරි වෙල්ඩි ධනවත් වුණාට, හැන්ඩ්සම් වුණාට, ගොඩක් ලස්සන කඩවසම් වුණාට, හොඳට ඇඳුම් ඇඳලා හිටියට එයාගේ එක අඩුවක් තියෙනවා. අඩුව තමයි අර හැපිනස් කියන එක නැහැ. හරිද? ඉතින් ඒක ගොඩක් වෙලාට අර රිලේෂන්ෂිප්ස් නැතිකම, සම්බන්ධතා නැතිකම. ඉතින් එයා ගොඩක් try කරා එක රිලේෂන්ෂිප් එකක් හදාගන්න. මේ පේවමන්ට් එකේ ඉන්න අයත් එක්ක කතා කරන්න. ඒ වුණාට ඒක හරි ගියේ නැහැ. මොකද හේතුව people on the pavement, their attitudes are different. their perspective is different. එකට අදහස් වෙනස්, perspective එක වෙනස්, දකින්න විදිය වෙනස්. ඉතින් they thought Richard Cory has everything. ඒක රිචඩ් කොරිට හැමදේම තියෙනවා. හරිද? ඒක නිසා එයා හිතුවා මෙයාට අපිව අවශ්‍ය නැහැ කියන එක. ඉතින් ඒ කට්ටියට ඕනේ රිචඩ් කොරි වගේම වෙන්න. හරිද? ඉතින් poem එකේ ඔන්න ඔය අයිඩියා එක තමයි තියෙන්නේ. ඊළඟට අපි themes එක කතා කරනවා මේකේ එන themes මොනවද කියලා. එතකොට poem එක ඔයාලට ඊට වැඩිය පැහැදිලි වෙයි. හරිද? themes එක අපි කතා කරමු. මොනවද themes, මොනවද techniques කියලා. ඊට පස්සේ මම පොඩි ප්‍රශ්න වගේකුත් දෙනවා, contextual questions වගේක්. ඒවලත් අපි උත්තර බලමු. හරි? right. දැන් මේ themes වල පළවෙනි එක තමයි poem එක තේරෙනවන්නේ. poem එකේ තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? poem එක තේරෙනවද ලහිරු? අනිත් අයට කොහොමද? දුල්මිනීට නෙත්මිට ගැටලුවක් නැද්ද? දුල්මිනීට කොහොමද තේරෙනවද? කියපු එක තේරුණාද නැත්නම් තව මම අපව එක්ස්ප්ලেইন කරන්න ඕනද? මුකුත් නෑ, රිප්ලයි එකක් ඉන්නවද දන්නෙත් නෑ. පන්ති හරිද? හරි. right. හරි right. කතා කරන්න ඕනේ හොඳ නැත්නම් ඉෂාරටත් ගැටලුවක් නෑනේ. නෑ. හරි. right. ඊළඟට අපි themes මේකේ main issues මොනවද කියලා අපි කතා කරමු. දැන් ඔයාලට මම poem එකේ fluttered pulses කිව්වේ අන්නේ ගැටලුව. හරිද? යා good morning කියනකොටත් fluttered pulses පොඩි චකිතයක් තියෙනවා එයාගේ. ඒක අර personality එකේ problem එකක් එයාගේ. that is why ඒක නිසා තමයි යාට relationships build up කරන්න ගියාම ටිකක් ගැටලු. හරිද? රිචඩ් කොරිට. right. the first theme පළවෙනි දේ තමයි අපිට ගන්න මේ තීම් එක අපිට කලිනුත් ආවා.
appearances are deceptive කියන එක. Appearances are deceptive, or the difference between appearance and reality. හරිද? එකක් appearances are deceptive. appearance කියලා කියන්නේ බාහිර පෙනුම, outward appearance. deceptive කියන word එක, deceptive කියන්නේ deceive කියන word එකෙන් එන්නේ. deceive කියන්නේ රවටනවට. හරිද? එතකොට appearances are deceptive කියලා කියන්නේ පෙනුමට රැවටෙන්න පුළුවන් කියන එක. හරිද? People can be easily deceived by outward appearance. ඒකම තමයි මම මේ brackets ඇතුළේ ලියලා තියෙන්නේ. The difference between appearance and reality කියන්නේ කෙනෙක්ගේ reality එකයි යථාර්ථයයි appearance එකයි outward appearance එකයි අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුගේ බාහිර පෙනුමයි ඇත්ත తත්වය අතර තියෙන වෙනස. හරිද? and we find this මේ idea එක අපිට හම්බ වෙනවා in Richard Corey's life එක. අපිට රිචඩ් කොරිගේ life එකෙත් හම්බ වෙනවා. හරිද? මොකද හේතුව Richard Corey is handsome, good looking person, and is well mannered, well educated. He knows how to behave in front of others. He is very polite, he is very pleasant. හරිද? So all those things are his outward appearance. ඒ හැමදේම යාගේ එළිය පැත්ත, බාහිර පැත්ත. හරිද? and if we judge a person by his or her outward appearance, outward appearance එක අපි කෙනෙක්ව judge කරොත් it is very deceptive. ඒක බොහොම රැවටිලිකාරයි. හේතුව we can't see the reality. අපිට ඒක reality එක යථාර්ථය පේන්නේ නැහැ. real life එක යාගේ පේන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ කියන්නේ මෙහෙමනේ දැන් අර clown's wife poem එකෙත් ආවා. clown ගේ appearance එක යාගේ පෙනුමෙන් stage එකේදී හොඳ happy face එකක් තියෙන, සතුටින් hina වෙලා ඉන්නවා. ඉතින් ඒ වුණාට there's a lot of problems within himself. යාගේ ඇතුලේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. දැන් මෙතන මේකෙත් එහෙමයි. Richard Corey has problems. යාගේ ප්‍රශ්න තියෙනවා. හරිද? and they are within himself. ඒවා තියෙන යාගේ ඇතුලේ. because there's no one to share his problems. ප්‍රශ්න බෙදා ගන්න. හරිද? there's no one to tell his grievances. යාගේ දුක හිතන යාගේ ප්‍රශ්න කියන්න කවුරුවත් නැහැ යාට. හරිද? ඒකට all those problems are within himself. ඒ ප්‍රශ්න ඔක්කොම යාගේ ඇතුලේ තියෙන්නේ. හරිද? ඒකට if we judge a person, අපි කෙනෙක්ව judge කරන්න ගියොත් by his outward appearance, it is very wrong. ඒකට ඒක වැරදි. මොකද හේතුව we are easily deceived by it. අපි ඉක්මනට ඒකෙන්ම රැවටෙනවා. හරිද? ඒතර ඕක තමයි පළවෙනි තීම් එක. We should not judge people by their outward appearance. අපි බාහිර පෙනුමෙන් මිනිස්සුන්ව judge කරන්න හොඳ නෑ. එමනේ ගොඩක් වෙලාවට මිනිස්සු අඳින විදිහෙන්, පළඳින විදිහෙන්, කන බොන විදිහෙන් අපි මිනිස්සුන්ව judge කරන්න හොඳ නෑ. හරිද? ඒක
ගොඩාක් වැරදි අපි ගන්න මේ වැරදි ජජ්මන්ට් එකක් හරිද මිනිසුන් එහෙම ජජ් කරන්න හොඳ නැහැ ඒකයි appearances are deceptive and that is the one of the main issues that is discussed in this poem මේ poem එකේ discuss කරලා තියෙන අනිත් එක තමයි money cannot buy money cannot buy happiness හරිද සල්ලි වලට සතුට ගන්න බෑ money cannot buy happiness so in the poem we know Richard Cory is wealthy he appear outward appearance එක ගත්තාමත් එයා ගොඩක් pleasant handsome ඒ වගේ and he is also a wealthy person අපිට එනවනේ there's a phrase in the poem in the third stanza first line richer than a king so it tells us that he is very rich very wealthy it is an exaggeration එකක් තමයි but it tells us that he is very wealthy person ගොඩක් ධනවත් කෙනෙක් කියලා කියවෙනවා although he is very wealthy එයා ගොඩක් ධනවත් වුණාට he has money මම අර කලින් කිව්ව එක මොකද්ද he is not happy within himself එයාගේ ඇතුලෙන් එයාට there was no happiness සතුටක් නැහැ හරිද ඒක තමයි කියන්නේ අර money cannot buy happiness සල්ලි තිබුණාට සතුට හම්බෙන්නේ නැහැ ඒක අපිට අනිත් පැත්තෙන් ඒ කියන්නේ ඒක අපිට අනිත් දැන් අපි කතා කර රිචඩ් කොරිගේ පැත්තෙන් අපිට ඒක අනිත් පැත්තෙන් ගන්නත් පුළුවන් the ordinary people they felt that if they had money they could lead a very fruitful or successful lives ඒ කට්ටිය හිතන සල්ලි තිබුණා නම් සාර්ථක ජීවිත ගත කරන්න පුළුවන් ඒකත් වැරදි මොකද හේතුව although they don't have money they may have lead a very happy life හරිද ඒ කට්ටිය සල්ලි නැති වුණත් සතුටින් ජීවත් වෙන නැති රිචඩ් කොරිට වඩා හරිද දැන් ඒ කට්ටිය පේමන්ට් එකේ ජීවත් වුණාට එයා ජීවත් අපිට හිත කියන්න පුළුවන් එයා රිචඩ් කොරිට වැඩිය සතුටින් ඇති හරිද මොකද ඒ කට්ටියට ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා ගොඩාක් එහෙම නේද දැන් පොයම් එකෙත් එහෙමනේ පොයම් එකෙත් තියෙන V කියලා තියෙන්නේ V කිව්වහම අදහස ප්ලූරල් ගොඩක් කියන අදහසනේ ඒකට ඒ කට්ටිය ඉන්නේ ගෲප් එකක් විදිහට රිචඩ් කොරි කිව්වහම තනියම එයා එක්කෙනෙක් ගැන හරිද ඒකට ඒක අයිසොලේෂන් තමයි තනිකම එයා ඉන්නේ තනියම හරිද ඒක නිසා අර although these people on the pavement they are poor but they live as a group they have friends relations and there are people to communicate with them so they may have lived happy lives and ඒ කට්ටිය සතුටින් ජීවත් වෙනවා ඇති කාට වඩාද than Richard Cory ට වඩා although Richard Cory have so many things එයාට ගොඩාක් දේවල් තිබුණට he doesn't have happiness එයාට සතුට නැහැ හරිද ඒක නිසා අපි කියන්නේ money cannot buy happiness සල්ලි වලට සතුට ගන්න බෑ normally when you accumulate money සල්ලි වැඩි වෙන්න අපි කියන ප්‍රශ්න වැඩි හරිද සල්ලි වැඩි වෙන්න complexities ගොඩක් වෙලාට life එක complex වෙනවා සංකීර්ණ වෙනවා වැඩි ප්‍රශ්න වැඩි හරිද ඉතින් අපිට කියද හැකි money cannot buy happiness it brings
it brings neither happiness no satisfaction. තෘප්තිය කියන එක අපිට satisfaction එක හම්බෙන්නේ නැහැ. happiness සතුට හම්බෙන්නේ නැහැ. සල්ලි තිබුණාට. ඒ කියන්නේ satisfaction කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපි satisfy වෙන්නේ නැහැනේ අපි කොච්චර සල්ලි තිබුණත්. සල්ලි තිබුණත් දැන් අපි තු මාසෙට 50000ක් හොයන කෙනා එයාගේ ටාගට් එක ඊළඟ මාසෙට 60000ක් හොයන්නේ කොහොමද කියලා. හරිද? ඒක satisfaction එකක් නැහැ. ලක්ෂයක් හොයන කෙනා ලක්ෂ දෙකක් කොහොමද හොයන්නේ කියන එක. හරිද? ඒකයි happiness ඇත්තෙත් නැහැ satisfaction ඇත්තෙත් නැහැ money කියන එක. ඒක නිසා money cannot buy happiness. It only brings එකෙන් අන්තිමට අවසානයේ තියෙන disaster එක. විනාශයක්. සල්ලි ගොඩාක් වැඩි වුණාම. හරිද? ඒකත් ඔය poem එකේ කතා කරන එක issue එකක්. දෙවනි issue එක. හරිද? ඊළඟට අපි කතා කරනවා false social values කියන එක. false social values එතන අපි කතා වෙන්නේ the way the people on the pavement judge Richard Corey shows that it is very wrong. එක පෙන්න එක ගොඩක් වැරදි. මොකද හේතුව they judge Richard Corey by his outward appearance. ඒ කට්ටිය රිචඩ් කොරිව ජජ් කරන්නේ එයාගේ outward appearance එකෙන්. ඒ කියන්නේ බාහිර පෙනුමෙන්. මොකද හේතුව මම කලින් කිව්වේ රිචඩ් කොරිගේ appearance එක හොඳයි. he is like a gentleman. එයා මහත්මයෙක් වගේ. he is wealthy. එයා ගොඩක් ධනවත්. හරිද? and people on the pavement or the ordinary people look at Richard Corey and they judge Richard Corey by his outward appearance. By looking at his outward appearance, they think that Richard Corey is a happy person. He lives a happy life and he seems to have everything. හැමදේම තියෙනවා කියලා හිතනවා. හරිද? ඒක තමයි අපි කියන්නේ false social value එකක්. ඒක වැරදි. වටිනාකම වැරදි. මොකද හේතුව ඒ කට්ටිය රිචඩ් කොරිව ජජ් කරන්නේ outward appearance එකෙන්. and they what they try to do ඒ කට්ටිය කරන්න යන දේ තමයි ඊට පස්සේ they also wanted to be like Richard Corey. ඒ කට්ටියටත් වුණා රිචඩ් කොරි වගේ. ඒකත් false social value එකක්. මොකද හේතුව එකක් එතන කීපයක් තියෙනවා. එකක් තමයි judging people by their outward appearance. ඒක false social value එකක්. අනිත් එක තමයි they think that money is everything. ඒ කට්ටිය හිතනවා සල්ලි තමයි හැමදේම. මේක තමයි කියන්නේ shown we worked. අපි මහන්සිලා වැඩ කරා. හරි කෑම ගත්තේ නැහැ. save money. හරි. ඒකයි. එතකොට false social values. වැරදි social values තියෙනවා. එකක් තමයි judging people by their outward appearance. මිනිසුන්ගේ තමන්ගේ බාහිර පෙනුමේ outward appearance එකෙන් මනින එක. Other one is the belief that money
the belief that money is everything. ඔව් ඒක හරි. ඒ කියන්නේ ඔය කට්ටිය දැන් false social values අර සමාජ වටිනාකම නිසා ඒ කට්ටිය outward appearance එකෙන් රිචඩ් කොරියෝ ජජ් කරා. අනිත් එක තමයි ලහිරු එක ලහිරු කියලා තියෙනවා. දැන් ඒ අයට කියන්නේ they didn't think why Richard Corey fluttered pulses when he spoke. ඒ කතා කරනකොට ඇයි යා ගැහුනේ? අර flutter pulses චකිතයක් ඇති වුණේ කියලා ඇයි බැලුවේ නැහැ. හරිද? ඒවා ඒ කට්ටිය කන්සිඩර් කරේ නැහැ. හරිද? මොකද හේතුව එයා එයාගේ බාහිර පෙනුමෙන් විතරයි බැලුවේ. හරි? ඔයතොට අන්නේ වගේ. දැන් එතකොට ඒ අය එහෙම බලලා එතකොට ඒ කට්ටිය හිතුවා the belief that money is everything. belief කියන්නේ විශ්වාසය. ඒක විශ්වාසයක් තමයි සල්ලි තිබුණොත් හැමදේම හරි කියන එක. හරිද? that is a belief. ඒක විශ්වාසයක් and it was a not ඒක correct belief එකක් නෙමෙයි. හරි belief එකක් නෙමෙයිනේ. ඒක නිසා තමයි කියන්නේ false social values කියලා. ඒතර social value එකක් විදිහට ඒවා වැරදි. by එකක් තමයි judging people by their outward appearance and judging people by their wealth. ධනයට අනුව මිනිස්සු ජජ් කරන එක. අනිත් එක කට්ටියගේ appearance එකෙන් මිනිස්සුන්ව ජජ් කරන එක. හරිද? ඒක තුන්වෙනි issue එක අපි කතා කරන. ඊළඟට අපි කතා කරනවා තීම් එකක් විදිහට communication. sannivedana කියන එක. හරිද? ඒකේ අදහස idea එක තමයි human needs friends, humans need friends, relatives, companions. හරිද? මිනිසුන්ට ඕන යාළුවෝ, නෑදෑයෝ, සගයෝ. they need friends, relations, companions in order to share their feelings. අදහස් කියන්න. හරිද? අර ගොඩාක් හිතේ ideas තියාගෙන ඉන්න නැතුව ඒ අදහස් කියන්න පුළුවන් if you have friends, relations or companions. යාළුවෝ හිටියොත්. හරිද? ඉතින් ඒක තමයි poem එකෙත් අපි කතා කරන එක දෙයක්. Richard Cory led an isolated life. He didn't have friends, he didn't have relations, and he didn't have companions. So he it was a very lonely life. Isolated life එකක් නේ. හරිද? And in comparison, එතකොට අපි compare කරොත් when we compare the lives of the people on the pavement with Richard Cory, the people on the pavement, they are very poor, but they lived as a group. කටි ජීවත් වුණේ කණ්ඩායමක් විදිහට. V කියලා කිව්වහමත් මම කලින් කිව්වේ V කිව්වහම ගොඩක් විතර. They lived as a group and they have friends, so they have relations. So the relationships, you know. So if they want to communicate with someone, there are so many people to talk with them. Communicate කරන්න ඕන නම් ගොඩාක් මිනිස්සු ඉන්නවා. හරිද? They can share their feelings without hiding them inside their mind. හිත ඇතුලේ එක හංගන්න නැතුව they have people to communicate. කියන්න අය ඉන්නවා. හරිද? ඉතින් it is a must. එක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. People need communication and people need someone to share their feelings. අදහස් කියන්න කවුරු කෙනෙක් ඉන්න ඕන අනිවාර්යෙන්. හරිද? අපි උනත් එහෙමනේ අපිට හිතේ තියාගෙන ඉඳලා ඒ දේවල් කාත් එක්ක හරි කියන එක ලේසි. ඔළුවේ තියන් හිටියාම ඊට වැඩිය අමාරුයි. හරි ඒක නිසා communication is essential and important. ඒක අත්‍යවශ්‍යයි, ඒක වැදගත්. ඒතකොට රිචඩ් කොරිගේ ඒ දේ තිබුණේ නැහැ. එයාට ඒ දේවල් කියන කවුරුත් හිටියේ නැහැ. ඒක නිසා
අපි කියනවා communication is very important and essential. Humans need මිනිසුන්ට අවශ්‍යයි friends relations and companions to communicate. හරිද? දැන් ඕකත් එක තීම් එකක්. communication කියන එක. ඔන්න ඔය themes හතර තමයි අපි main issues විදියට poem එකේ කතා කරන්නේ. Appearances are deceptive, money cannot buy happiness, false social values and communication. හරිද? මතක තියාගන්න මේවා තමයි main issues. right. ඉක්මනට මේක ඔයාලට ඕන නම් විනාඩි 5ක් දෙන්නම්. ඉක්මනට ලියා ගන්න. ගොඩක් වෙලාවට ඔක poem එක තියෙන ඔයාලගේ anthology එකෙම පැත්තකින් ලියා ගන්න පුළුවන් නම් හරි. ඒකට poem එක කියන වෙලාවට මේක ඔයාලට ආපහු මතක් වෙනවා. මේක note එකක් මම වෙනම දෙනවා. දැන් ඔක පොඩ්ඩක් jot down කරගන්න පැත්තෙන්.
right දැන් ඊළඟට ඊළඟට බලමු ඔයාලගේ ඔය දැන් ඔය කරපු poem එකේ මොනවද themes කතා කරලා තියෙන්නේ කියලා. හරිද? themes අපි කතා කරා. දැන් techniques මොනවද බලමු. poetic devices මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. poetic devices පාවිච්චි කරලා තියෙන්නේ poem එකේ මොනවද ඉස්සර අපි මුලින් ඉඳලා බලාගෙන යමු. එකක් තමයි පළවෙනි එක අපි කියන first person narration එකක් තියෙනවා. first person narration එකක් තියෙන. මොකද හේතුව poem එක narrate කරන්නේ we අපි කියලා. ඒ කියන්නේ poem එක කියන අපි සාමාන්‍යයෙන් first person narration එකක් කිව්වහම ඔක stories වලක් තියෙනවා. සිංහලෙන් අපි කියන දෘෂ්ටි කෝණය කියලා. ඒ කියන්නේ poem එක කියන කෙනාත් poem එකේම චරිතයක් නයි කියන්නේ කතාව කියන කෙනා කතාව ඇතුලේ ඉන්නවා නම් අපි කියන first person. හරි. මම නම් කතාව කියන්නේ මම කතාව ඇතුලේ ඉන්නවා නම් එතකොට ඒක first person. තව තියෙනවා view point එකක් third person view point කියලා. third person view point එකේදී කතාව කියන කෙනා කතාවෙන් එළියේ කෙනෙක් තමයි කතාව කියන්නේ. එයා කතාව ඇතුලේ චරිතයක් නෙමෙයි. හරිද? දැන් මේ poem එක ගත්තාම අපි දන්නවා මේකේ we people on the pavement එකේ. pavement එකේ ඉන්න අය තමයි මේක narrate කරන්නේ. ඒකට they are also in the poem එකට poem එකේ ඉන්නවා. ඉතින් first person narration එකක්. and if the narration is first person we අපිට අර first person එක narration වුණාම මේ first person narration එකක් ආවම තින් දේ තමයි the readers feel the story brings out in the poem is authentic කියලා කියන්නේ මොකද්ද? authentic කියන්නේ real ඇත්ත. මොකද හේතුව ඇත්ත වෙන්නේ experience එක ලබන කෙනෙක් මේ කියන්නේ මේ සිද්ධිය ගැන දන්න කෙනෙක් මේක experience එක ලබන කෙනෙක්ම තමයි කතාව කියන්නේ. so the story becomes authentic or real. ඇත්ත වෙනවා. ඒක first person narration එක. ඊළඟට අපි කරනවා language. ඔව්. පාවිච්චි කරපු language එක භාෂාව අපි කියන simple diction එකක්.
කියන්නේ හරි diction කොහොම words language එක simple language එකක් use කරලා තිනවා මොකද හේතුව හේතුව තමයි you don't find any difficult words in the poem difficult words හම්බෙන්නේ නැහැ the diction is very simple the language is very simple so anyone can read the poem කාට වුණත් poem එක කියවන්න පුළුවන් කියවලා තේරුම් ගන්න පුළුවන් and ඊළඟ තමයි the whole incident is presented as a flashback the whole incident is presented as or the incidents are presented as a flashback එකක් විදිහට කිව්වහම මේක අදහස collection of past memories පරණ දේවල් නම් අපි කියනවා flashback incident එක පරණ සිද්ධියක් තමයි මෙයා මේ අපිට කියන්නේ ඊළඟට hyperbole or exaggeration අතිශෝක්තිය කියන එක exaggerate කරනවා writer use කියන්නේ සමහර තැන් වල the writer use certain kind of exaggeration exaggerate කරන certain ideas are exaggerated සමහර අදහස් exaggerate කරලා තියෙනවා හේතුව තමයි අපි ගොඩාක් කරලා exaggerate කරන්නේ to get the attention of the readers කියවන අයගේ අවධානය ගන්න හරිද කියවන අයගේ අවධානය ගන්න කියවන අයට interest එක වැඩි කරන්න exaggerate කරාම කියවන අයට ඒක කියවන්න තියෙන උනන්දුව වැඩි වෙනවා හරි ඒක නිසා තමයි exaggerations පාවිච්චි කරන්නේ ඊළඟට අපිට තව කීපයක් තියෙනවා අපි කතා කරන්න ක්ලයිමැක්ස් එකක් තියෙනවා හරිද ඊට කලින් අපි visual imagery කියන්නේ අපේ when we read the poem certain phrases of the poem අපි සමහර phrases කියවනකොට අර visual images අපේ හිතේ සමහර ඒවා මැවෙනවා ඒකයි visual imagery කියලා කියන ටෙක්නික් එකක් විදිහට so if we read the poem අපි කියන certain phrases make visual images in our mind අපේ හිත ඇතුලේ visual images ඇති කරනවා so in order to make visual images the language of the writer should be very powerful language එක ගොඩක් powerful වෙන්න ඕනේ an appropriate use of language හරි නිවැරදි විදිහට භාෂාව පාවිච්චි කරන්න ඕනේ ඒතකොට තමයි visual imagery කියන එක එන්නේ ඒකත් ගොඩක් කරලා language එකට තමයි එන්නේ language එක හොඳයි හරිද භාෂාව හොඳයි කියන එක අන්තිමට poem එකේ තියෙනවා climax එකක් and it is a paradox climax එකක් තියෙනවා climax එක කියන්නේ තියෙනවනේ අපි අර plot එකේ story එකේ plot එකක් තියෙනවනේ plot එකේ මුලින් ඉඳලා පටන්ගෙන intensity එක වැඩි වෙලා ගිහිල්ලා උපරිම අවස්ථාවට තමයි අපි කියන්නේ climax එකක් කියලා. හරිද? මේකෙත් climax එක තමයි අවසානයේදී රිචඩ් කොරි සූසයිඩ් කරගන්න එක. හරිද? ඒක නිසා ඒක තමයි climax එක. රිචඩ් කොරි සූසයිඩ් කරගන්න එක. and it is a paradox එක paradox එකක් මොකද හේතුව
contradictory situation එකක් හේතුව contradictory පරස්පර විරෝධී මොකද හේතුව තමයි අපි දන්නවා රිචඩ් කොරේ අර poem එකේ මුල ඉඳලම ගත්තාම රිචඩ් කොරේ is a very handsome person good looking අපි කියවා he is wealthy ගොඩාක් ඔක්කොම දේවල් තියෙනවා he has everything he seems to have everything හැමදේම තියෙනවා වගේ පේනවා but finally he committed suicide අවසානයේදී එයා සියදිවි හානි කරගන්නවා හරිද ඉතින් ඒක පැරඩොක්ස් එක හරි ඔන්න ඔය දේවල් ඔයාලට poem එකේ හම්බ වෙනවා තව ටෙක්නික්ස් තියෙනවා අපි කීපයක් තමයි කතා කරේ ඒක ඔයාලට තව ටෙක්නික්ස් ඕන හොයන්නත් පුළුවන් දැන් ටෙක්නික් එක කියන එක තමයි වැඩේ හොඳද poem එකේ මෙතන ටෙක්නික් එකක් තියෙනවා කියන එක නෙමෙයි වැඩේ why did the writer use it එක තමයි ඔයා කියන්නේ what කියන එක නෙමෙයි what is the technique කියන එක නෙමෙයි why did the writer use it ඇයි writer එක පාවිච්චි කරේ කියන එක තමයි කියන්න ඕනේ ඒක තමයි අපි poetic devices ගැන ලියන්න આવොත් question එක ඔයාලා ලියන්න ඕනේ right ඉක්මනට මේ ටිකත් ඒ poem එක තියෙන තැනම පැත්තකින් ලියා ගන්න
හරි නෙත් මේ හොඳ මම ඒක කියන්නම් ඔයාලට. third term test එක කවද තියෙන්නේ? ඔය ඒ දේවල් වල දැන් මේ ලියපු ඒවායි තියෙනවා 17 කියන්නේ අද 4නේ. ඔය ඊට කලින් මම කියන්නම්. හොඳ ඊට කලින් මම එහෙමනොත් ඔයා දැන් මේ කවුරු හරි මෙහි එනවනම් මට කියන්න. එතකොට මට ඒක පේපර්ස් ක්වොලිටි ටික ආපහු දෙන්න පුළුවන්. නැත්නම් මම පෝස්ට් එකට දාන්නම් හිටානේ දාලා. දුන්මිනිගේ එකත් මම දෙන්නම් එතන අර මම අම්මට කිව්වා ඔයාලගේ. මම එහෙමනොත් බලලා ඒකේ තියෙනවා ලියලා එතන තියන්න නෙත් මිටත් මම ඔයාට මම වෙලාවක එහෙමනොත් කියන්නම් ඒකේ අඩුපාඩු මොනවද කියලා. හරි. එහෙම නැත්නම් මට එක එක්කෙනා වෙනම මේ එක එක්කෙනාට වෙනම කියන්න පුළුවන් අඩුපාඩු මොනවද කියලා. මම ඒක කියලා දෙන්නම්. හරි කොහොම හරි විභාගයට කලින් කරන්න. රයිට්. එතකොට අතට අපි අද කතා කරේ රිචඩ් කොරි පොයම් එක ගැන. හරිද? රිචඩ් කොරි පොයම් එකේ එතකොට ඔයාලට ගොඩාක් දේවල් තියෙනවා ලියන්න. හරිද? පොඩි poem එකක් relatively small poems සාපේක්ෂව පොඩි poem එකක් but you can write there are many ideas ගොඩාක් අදහස් තියෙනවා and you can write a lot ගොඩක් ලියන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් අපි questions ගත්තාම poems ගත්තාම ගොඩක් ලියන්න පුළුවන් poem එකක් ගොඩක් ideas තියෙන poem එකක් තමයි රිචඩ් කොරි. හරි. ඒක නිසා you can write a very comprehensive answer හොඳ උත්තරයක් ලියන්න පුළුවන් if you study well. හොඳට study කරොත් comprehensive and very ගොඩාක් good හොඳ ආන්සර් එකක් ලියන්න පුළුවන්. ඒක නිසා poem එක හොඳට study කරන්න. හොඳට කියවන්න. මේකට ඔයාලට මම note එකක් දෙන්නම්. හොඳ note එකක් මම දාන්නම් group එකට. poem එකේ note එක. ඊට අමතරව මේ ඔයාලට මම worksheet එකක් දානවා. worksheet එක කියන්නේ contextual questions. හරි. contextual questions වලින් worksheet එකක් දානවා. ඒක මම ඔයාලට පෙන්නන්නම් දැන්. right මම ඔයාලට share කරන්නම් මෙන්න මේ මම දෙන sheet එකේ පළවෙනි ප්‍රශ්නේ මේක contextual question එකක්. මනට මේ ප්‍රශ්න හතරක් තියෙනවා. මේකේ quotation එක කියවලා ලොකු උත්තර ලියන්න එපා. හොඳද? මේක contextual question එකක්. එතකොට line එකයි දෙකයි පේලියයි දෙකයි උත්තරයකට එන්නේ. හරිද? මට උත්තර ලියන්න බෑනේ. question number 1 එකට. හරිද? පළවෙනි එකට. ඊට පස්සේ අපි ඒක උත්තරත් කතා කරනවා.
right අපි දැන් බලමු මේකේ answers මොනවද කියලා. question එතකොට quotation එක තමයි in fine we thought that he was everything to make us wish that we were in his place. ඒක තමයි quotation එක third stanza එකේ last two lines අන්තිම lines දෙක. ඉතින් එතන පළවෙනි ප්‍රශ්න නම් ඔයාලට උත්තරේ ලියන්න පුළුවන් ඒක ලේසියිනේ. What is the name of the poem? Who wrote it? The name of the poem Richard Cory. E. Robinson. Second one, who is he and who are we? Who is he? He කියන්නේ එතන he means Richard Cory. He කියන්නේ Richard Cory. We, the ordinary people, poor people, or the people on the pavement. Ordinary people or people on the pavement. Third one, තුන්වෙනි එක අහනවා ordinary people with the poet කියලා ගන්න බෑ. හොඳේ ordinary people විතරයි we කිව්වහම. What feeling did we experience with regard to he? Give reasons for your answer. කියන්නේ what feeling did we experience? We can ordinary people සාමාන්‍ය මිනිසුන්ට what kind of idea they have regarding Richard Cory. Richard Cory ගැන ඒ අයගේ මොන වගේ idea එකක් තියෙන්නේ? They feel Richard Cory has everything they feel that Richard Cory has everything and they wanted to be like him. ඒක තමයි එකටිගේ feeling එක. They feel that Richard Cory has everything. They feel Richard Cory has everything and they wanted to be like him. ඒකට ඕනවා Richard Cory වගේ වෙන්න. Number 4, හතර, in the context of full poem. එතකොට මේ quotation එකකින් විතරක් නෙමෙයි. In the context of full poem කියන්නේ when we consider the full poem. What do you think would have been the feeling of he towards we? You can feeling of he can Richard Cory ගේ feeling එක මොකක්ද ordinary මිනිස්සු ගැන. හරිද? Support your answer with a brief explanation. පොඩි පැහැදිලි කිරීමකින් ඔයාගේ උත්තරයට support කරන්න කියලා කියනවා. එතකොට Richard Cory ගේ මොන වගේ idea එකක්ද Richard Cory ට තිබුණේ ordinary people ගැන.
සාමාන්‍ය මිනිස්සු ගැන. හරිද? Richard Corey felt that the people on the pavement are not isolated Richard Corey felt that the people on the pavement are not isolated like him because they live as a group. Richard Corey felt that the people on the pavement are not isolated like him because they live as a group. ඒකට group එකක් විදිහට ජීවත් වෙනවා. And he also wanted to communicate with them. ඉතින් එයාට තෝරුණා ඒ අයත් එක්ක communicate කරන්න. ඒක තමයි good morning කියලා ගිහිල්ලා කතා කරේ. හරිද? ඉතින් ඒක pavement එක ඇයට තේරුම් ගන්න බැරි වුණා. right. D ප්‍රශ්නේ questions ටික ලියා ගන්න බැරි වුණාට ගැටලුවක් නැහැ. මම ඔය PDF එක ඔයාලට දාන්නම්. මේකේ answers ටිකත් ඒතර answers ටික ඔයාලා ලියා ගන්න. එතකොට ගැටලුවක් නැහැ. මම PDF එක එවන්න. හරි. හරි. උත්තර ටික ලියා ගන්න.
right ඔයාලට දැන් පොයම් එකක් අපි අද කතා කරලා ඉවර කරා හොඳද ඊළඟ දවසේ තව අපි පොයම් එකක් කතා කරනවා තව කරන්න බැරුණා අපිට breakfast poem එකයි to the Nile poem එකයි ඒ දෙක හරි ඒ දෙකෙන් එකක් අපි ලබන සතියේ කතා කරනවා කොහොම හරි මේ ටර්ම් එකේවත් අපිට තියෙනවා ටිකක් කරන්න එහෙම වුණොත් තව දවස් කිහිපයක් දාන්න වෙනවා හොඳද එහෙම වුණොත් පන්තිය කරගෙන යනවා මම ඔයාලට මේකේ PDF එක වන්නම් හොඳ නෝට් එකයි දැන් වර්ක්ෂීට් එකක් දාන්නම් ඒකේ උත්තර ලියලා මට ෆොටෝ එක WhatsApp එකට ෆොටෝ එකක් එවන්න ගෲප් එකට දාන්නේ නැතුව වෙනම මට එවන්න හොඳද ඔයාලගේ ආන්සර් එක හරි රයිට් එහෙනම් අදට ක්ලාස් එක නවත්ත ලියාගෙන ඉවරයිද ආන්සර්ස් ලියා ගන්න ඉන්නවද තව නෑනේ නේ හරි හරි එහෙනම් අපෝ next week අපෝ next Wednesday හොඳ ඊළඟ බදාදා හවස පන්තිය තියෙනවා right එහෙනම් පන්තිය නවත්තනවා හොඳද right good afternoon children